සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජල කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අද රාත්‍රී 10 සිට පැය 6ක් දිනපතා ඇඳිරි නීතිය පැනවේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6000 සීමාව ඉක්මවයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අමාත්‍යංශ 7කට නව ඇමතිවරු පත් කෙරේ. ඇෆ්ගන් යුද්ධය අවසන් බවට තලෙයිබාන් සංවිධානයෙන් ප්‍රකාශයක්. ඇෆ්ගන් වැසියන්ගෙන් එරට ගුවන්තොටුපළවල් පිරී යයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කැබිනට් අමාත්‍යවරු 7 දෙනෙකු නව අමාත්‍යංශවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන් බවයි. ඒ අනුව විදුලි බල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහපෙරුම මහතා ජනවාද්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දී තිබෙනවා. විදුලි බල අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ මහතායි. සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා. ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දී ඇත්තේ. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජී.එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. මේ අතර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දී ඇත්තේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැනට කටයුතු කරන අමාත්‍යංශවලට අමතරව සංවර්ධන අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දී තිබෙනවා. අද සිට නැවත දැනුම් දෙනතුරු රාත්‍රී 10 සිට පසුදින අලියම 4 දක්වා දෙවිඩ පුරා ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම තීරණය බල නොපාන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අද සිට නැවත දැනුම් දෙනතුරු දිනපතා රාත්‍රී 10 සිට පසුදින අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. මේ අතර හෙට මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල හෝ විවාහ මංගල උත්සව සඳහා අවසර නොලැබෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. එමෙන්ම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනතාව ඒකරාශී වන කිසිදු අවස්ථාවකට අවසර හිමිවන්නේ නැහැ. එමෙන්ම අවන්හල්වල වරකට රැස්විය හැකි ඒවායේ ධාරිතාවෙන් 150කට නොවැඩි පිරිසකට පමණයි. එසේ වුවද ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් වළකින ලෙසයි රජය මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ. මේ අතර මුඛාවරණ නිසියාකාරව නොපැනල් සිටින පුද්ගලයින්ව අද දිනේ සිට අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් සෞඛ්‍යංශ මෙම වෛරසයේ බරපතලකම නැවත නැවත ප්‍රකාශ කරද්දී ඇතැම් පිරිස් එම කරුණු නොසලකා මුඛාවරණ නොපළඳිමින් කටයුතු කළේ මේ ආකාරයෙන්. මේ අතර පසුගියදා පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමග දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 64කට සීමා කර තිබෙනවා. ඒ අනුව අද සිට ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය අඹේපුස්ස දක්වාත් පුත්තලම මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය කොච්චිකඩේ දක්වා මෙන්ම මුහුදුබඩ මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය අලුත්ගම දක්වා පමණක් ධාවනය කරන බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ. මේ අතර පළාත් අතර නිකරුණේ ගමන් ගන්නා පුද්ගලයන් සොයා අදත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 6000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ 161ක් සමගින්. මේ අතර ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 3435ක් වාර්තා වුණා. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 3435ක් වාර්තා වීමත් සමග මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,54,968ක් දක්වා ඉහළ ගියා. මෙලෙස දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා වාර්තා වුණේ අඛණ්ඩව සිව්වන දිනටයි. ඊයේ දිනේ වාර්තා වූ සියලු කොවිඩ් ආසාදිතයින් අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් බවයි සෞඛ්‍යාංශ තහවුරු කළේ. මේ අතර ඊයේ දිනේ මෙරට දෛනිකව සිදුව ඇති වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළා. එම සංඛ්‍යාව 161ක්. එම මරණ සිදුව ඇත්තේ පසුගිය 14 වන දිනයි. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6096ක් ලෙසයි. එම සමස්ත කොවිඩ් මරණ අතරින් මරණ දහසක්ම වාර්තා වී ඇත්තේ ගෙවුණු දින 8 තුළ වීම විශේෂත්වයක්. මරණ සීක්‍රෙන් වැඩි වෙනකොට අපි දකිනවා ප්‍රස්තාරවල තියෙනවා මරණ වැඩියෙන්ම වෙන රටක් හැටියට ශ්‍රී ලංකාව. ඒකට තව හේතුවක් තමයි මේ රටේ සමස්ත රෝගීන් සංඛ්‍යාව නිවැරදිව දත්ත ලෙස එළියට එන්නේ නැති එක. ඒතර ඊටාම පැහැදිලි රෝගීන් ගණන නිවැරදි දත්ත නොදීම නිසා මරණ අනුපාතය වැඩි වුණාද? එහෙම නැත්නම් නිශ්චිතවම මරණ අනුපාතය වැඩි වුණාද? රෝගීන් සංඛ්‍යාව කොපමණ අපි අතර ඉන්නවද? මේ කියන කාරණා කිසිවක් සම්බන්ධයෙන් අනාගතයේ පුරෝකථනය කරන්න අවශ්‍ය දත්ත නැහැ. මේ වන විට විශාල වශයෙන් මේ රට දැඩි ව්‍යසනයට ලක්ව තියෙන මොහොතක්. ශ්‍රී ලංකා ජාතික රෝහල ඇතුළු ලංකා පුරා විසිරී තියෙන සියලුම රෝහල් වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තා වේගයෙන් මෙම ඩෙල්ටා ප්‍රභේදය හමුවේ සරණ වීමක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ජාතික රෝහලේ දැනට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හිඟතාවයක් පත් වෙලා තියෙනවා. මේ අතර මහරගම පොලිසියට අනියුක්තව සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. මේ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස සැලකෙන තවත් නිලධාරීන් 15 දෙනෙකු ගෘහස්ත නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වන විට පොලිස් ස්ථානය සම්පූර්ණයෙන් විස බීජ හරණයට ලක් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මෙම මස 31 වෙනිදා දක්වා తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අදාළ කාලය තුළ කල්ලිකුත් වන ආදායම් බලපත්‍ර සැප්තැම්බර් 30 වන දින දක්වා දඩ මුදලකින් තොරව නැවත ලබාගත හැකියි. මේ අතර www.motorffIc.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවද පවතිනවා. එමෙන්ම සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමද අද සිට සැප්තැම්බර් 15 වෙනිදා දක්වා తాවකාලිකව අත්හිටුවා ඇති අතර එම කාලයට අදාළව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා දඩ මුදල් අය කෙරෙන්නේ නැහැ. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන වෙනුවෙන් ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඉන් අනතුරුව එමෙන්නත් ශීතාගාර පහසුකම් සහිත ගබඩා වෙත යොමු කර ඇති බවයි ගුවන්තොටුපළ අප වාර්තාකරු සඳහන් කළේ. අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එන්නත් කරණය පහසුකම් ලබා දීලා තියෙන නිසා විශේෂයෙන්ම මේ 60ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම මේ එන්නත ලබාගත යුතුයි. ඊට අමතරව දියවැඩියාව, හෘද රෝග, ඒ වගේම අධික උදර පීඩනය, ඒ වගේම ශ්වසන රෝග වගේ තියෙන අය අනිවාර්යයෙන්ම මෙම එන්නත ලබා ගැනීම සඳහා කටයුතු කරන්න ඕන. මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ පුද්ගලයන් 1,17,905 දෙනෙකුට ඊයේ දිනේ එන්නත් මාත්‍රා ලබා දී තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 40,455ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,12,057ක් ලෙසයි. පවතින කොවිඩ් අවධානයෙන් මෙදීම සඳහා දියවැඩියා රෝගීන් එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම ඉතා වැදගත් බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය මහතා පවසනවා. දියවැඩියා රෝගීන් මේ දිනවල මේ කොවිඩ් ආසාදනය වුණොත් අපි දන්නවා ඔවුන්ට දියවැඩියාව නිසා කොවිඩ් ආසාදනයෙන් ඇතිවන සංකුලතාවයන් වැඩි වෙනවා. සමහර විට දැඩි සත්කාරයකවල ප්‍රතිකාර ගැනීමට පවා වැඩි තත්වයකට මේ දියවැඩියා රෝගීන් පත් වෙන්නට පුළුවන්. මේ නිසා අපි විශේෂයෙන්ම මතක් කරන්නට කැමති දියවැඩියා රෝගීන්ට ඔබ මාත්‍රා දෙකම එන්නත් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. ඇත්තටම ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කරන ලබන ඕනෑම කොවිඩ් එන්නතක් එකසේ හොඳයි දියවැඩියා රෝගීන්ට. මේ නිසා අපේ දියවැඩියා රෝගීන්
කිසිසේත්ම කුමන එන්නතද කියලා බැලිය යුතු නැහැ. Tamanට ප්‍රථමයෙන්ම ගන්න පුළුවන් එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දෙනු ලබන එන්නත ලබා ගන්න කියන එක තමයි අපි විශේෂයෙන්ම කියන්නේ. දෙවන මාත්‍රාවත් ලබා ගැනීම තුළ තමයි විශේෂ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන්නේ. මේ නිසා අපි කියන්නේ දියවැඩියා රෝගීන්ට පළමු මාත්‍රාව පමණක් ලබාගෙන තිබෙනවා නම් ඒත් ඔබ ඊටාම පරිස්සම් විය යුතුයි මෙම ආසාදිත තත්ත්වයට භාජනය නොවීමට. ඔබ දෙවෙනි එන්නත ලබා ගැනීමෙන් පස්සේ සති දෙකක් සති තුනක් ගියට පස්සේ ඔබට හොඳ ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවා. අපි හැබැයි ඒත් කියන්නේ ඔබ සෞඛ්‍ය අමාත්‍යාංශ දී තිබෙන පුරුදු දිගින් දිගටම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබ එන්නත් දෙකම ලබා ගත්තත්. හැබැයි ඔබ එන්නත් දෙකම ලබා ගැනීමෙන් අනතුරුව ඔබට මෙම ආසාදන තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාම අඩු වන අතර ඔබට මේ ආසාදන තත්ත්වය ඇති වුණත් එයින් ඇතිවන සංකූලතාවයන් ඉතාම අඩු වෙනවා. ඒකම විශේෂයෙන්ම අපි දියවැඩියා රෝගීන්ට කියන්නට ඕන ඔබ එන්නත ලබා ගත්තයින් පසුව ඒ දිනයේ පටන් ඔබ සාමාන්‍ය පුද්ගලෙකු වගේ අර දියවැඩියාට ගනු ලැබූ සියලුම ඖෂධ වර්ග ඒ ආකාරයෙන්ම පාවිච්චි කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ කිසිදු වෙනසක් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔබ දෙවෙනි එන්නත ලබා ගත්තත් ඒ කටයුතු ඒ විදිහටම කරගෙන යන්න කියන එක තමයි අපි විශේෂයෙන්ම කියන්නේ. තායිලන්තය මේ වන විට කොවිඩ් වසංගත ව්‍යාප්තියේ දරුණුම අවධියට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. තායිලන්තයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සහ මරණ සංඛ්‍යාවේ අකණ්ඩ ඉහළ යාමක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ දෛනික මරණ 200 ඉක්මවමින් ඇති එරට සෞඛ්‍ය පද්ධතිය මේ වන විට මුහුණ පා සිටින බරපතලම අර්බුදය වන්නේ රෝහල් තුළ මෘතදේහ ගොඩ ගැසීමයි. එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ මිය යෑමට නිශ්චිත හේතුවක් දක්වා නැති මෘතදේහවලින් 100% පමණ පසුව සිදු කරන පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට හඳුනා ගන්නා බවයි. එමෙන්ම දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාම හමුවේ මේ වන විට කොවිඩ් රෝහල්වල ධාරිතාවයද ඉක්මවා ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ගත වූ දිනේදීත් එරටින් නව කොවිඩ් ආසාදිතයන් 21000 ඉක්මවමින් වාර්තා වී තිබෙනවා. මේ අතර ගත වූ දිනේත් ලොව වැඩිම කොවිඩ් මරණ ඉන්දුනීසියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1222ක්. එමෙන්ම ගත වූ දිනේදී නව කොවිඩ් ආසාදිතයන් 20813ක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. ඩෙල්ටා නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග මේ වන විට ඉන්දුනීසියාවේ රෝහල් පද්ධතිය දැවැන්ත කඩා වැටීමකට ලක් වී ඇති බව එරට සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ රෝගීන් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට ඉන්දුනීසියානු රජය ගත තීන්දුව එරට කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යෑමට හේතු වූ බවයි. මේ අතර කොවිඩ් පාලන සීමාවලට විරෝධය පළ කරමින් අඛණ්ඩව පස්වැනි සතියටත් ප්‍රංශය පුරා විරෝධතා පාගමන් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොවිඩ් වසංගතයත් සමග රටේ දෛනික කටයුතු පවත්වාගෙන යෑමේදී සෞඛ්‍ය අවසර පතක් ළඟ තබා ගැනීම ඇතුළු නීති රීතිවලටයි ඔවුන් මෙහිදී දැඩි විරෝධයක් දක්වනු ලබන්නේ. එමෙන්ම කොවිඩ් මර්ධන එන්නත් කරණයට විරෝධය දක්වමින් සෞඛ්‍ය සේවකයන්ද විරෝධතාවලට එක් වී තිබෙනවා. එන්නතෙහි සාර්ථකත්වය ඔවුන් මෙහිදී ප්‍රශ්න කරන අතර ප්‍රතිකාර සහ සමාජ දුරස්ථ භාවය තුළින් වෛරසයට වඩා හොඳින් ප්‍රතිකාර කළ හැකි බවයි එහිදී ඔවුන් අවධාරණය කර ඇත්තේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී ඔවුන් එන්නතේ අතුරු ආබාධ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අධ්‍යයනයක් නොමැතිවීම පිළිබඳවත් කනස්සල්ල පළ කර ඇති බවයි. ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා සිය රටින් පිටවෑම හමුවේ ජනාධිපති මන්දිරය ඇතුළු එරට සියලුම මර්මස්ථාන අත්පත් කර ගනිමින් ඇෆ්ගන් යුද්ධය අවසන් කිරීමට තලයිබාන් සංවිධානය ඊයේ සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බලය අල්ලා ගැනීමත් සමග එරට ජනාධිපති අශ්රෆ් ගානි තජිකිස්ථානයට පලා ගොස් තිබුණා. මෙලෙස ජනාධිපති මන්දිරයේ පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ යුද්ධය අවසන් කළ බවයි තලේබාන් සංවිධානය නිවේදනය කර ඇත්තේ. එමෙන්ම සිය සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රජාව සමග සාමකාමී සම්බන්ධතා පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවද එම සංවිධානයේ දේශපාලන කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ විදෙස් රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡා ාවකට එක් වෙමින්. වසර 20ක් පුරා ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටි ඇමරිකානු හමුදා එරටින් ඉවත්ව යාමත් සමග තලිබාන් ක්‍රියාකාරීත්වය වර්ධනය වූ අතර දින 10ක් වැනි කෙටි කාලයක් තුළ ඔවුන් මෙලෙස ඇෆ්ගනිස්ථානයේ බහුතර ප්‍රදේශ සංඛ්‍යාවක් අත්පත් කරගෙන තිබුණා. 60,000කට සීමා වී සිටින තලිබාන් කැරලිකරුවන් ඇෆ්ගනිස්ථානයේ බන්ධනාගාරවලට ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ගේ සමාජිකයන්ද මුදා ගනු ලැබුවා. ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ මේ වන විට තලිබාන් සටන්කාමීන් ලක්ෂ 2කට වැඩි පිරිසක් සිටින බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්
තවත් ඇමරිකානු යුද හමුදා බටයි නිදහසක් කාබූල් අගනුවරට යවා තිබෙනවා. ඒ කාබූල් අගනුවර සිරවී සිටින සිවිල් වැසියන් මුදා ගැනීම සඳහායි. ඇමරිකාව ඇෆ්ගනිස්තානයේ කාබූල් අගනුවර පිහිටි සිය තානාපති කාර්යාලයේ ඇමරිකානු දජය පහතහිලා සියලු කාර්ය මණ්ඩල ගුවන් තොටුපළ වෙත යොමු කර තිබෙනවා. කාබූල්හි හමීඩ් කාර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් පාලනය මේ වන විට ඇමරිකානු හමුදාව යටතේ පවතින බවයි විදේශ වාර්තා සඳහන් කළේ. ඒ අනුව ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයෙන් පිටව යන සිවිල් වැසියන්ට සහ හමුදා ගුවන් යානාවලට අවශ්‍ය පහසුකම් සලසා තිබෙන බව පෙන්ටගනය සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන්. කෙසේ වෙතත් එම ගුවන් යානාවලට ගොඩවීම සඳහා ඇෆ්ගන් ජනතාව පොරබදිමින් සිටින බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. මේ අතර ඇෆ්ගනිස්තානයේ පවතින තත්ත්වය යටතේ එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් 50කට අධික පිරිසක් යළි දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල්ද සිල්වා මහතා ඊයේ සඳහන් කළා. ඇත්තටම මොකක්ද මේ ඇෆ්ගන් යුද්ධය? දශක දෙකක් පුරා ක්‍රියාත්මක වූ එහි ඉතිහාසය ගැනයි මේ සොයා බැලීම. තලිබාන් සංවිධානය ප්‍රකාශ කර තිබෙන ආකාරයට දැන් ඇෆ්ගන් යුද්ධය අවසන් වී තිබෙනවා. ඇත්තටම මොකක්ද මේ ඇෆ්ගන් යුද්ධය? සරලෝම කියනවනම් ඇමරිකා එක්සත් ජනපදයට 2001 සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට පසු ඇමරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ආරම්භි මිලිටරි ව්‍යාපාරය. 2001 වසරේ සැප්තැම්බර් 11 වෙනිදා ප්‍රහාරයෙන් ඇමරිකාවේ 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ කියන්නේ ඇෆ්ගන් ප්‍රශ්න පටන් ගත්තේ 2001 දිද? කෙටියෙන්ම කියනවනම් නැහැ. ඇමරිකානු ආක්‍රමණය සිදුවන්නටත් පෙර සිට ඇෆ්ගනිස්තානය දශක කිහිපයක් තිස්සේ යුද සංග්‍රාමයක පැවති රටක්. 70 දශකයේ අගභාගයේදී සෝවියට් හමුදාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළා. ඒ වකට පැවති කොමියුනිස්ට් රජයට සහයෝගය ලබා දීම සඳහා ඒ කොමියුනිස්ට් ආණ්ඩුවට එරෙහිව සටන් කරමින් පැවති මුජාහිදීන් ව්‍යාපාරය මර්ධනය කිරීම සඳහායි. කෙසේ වෙතත් 1989 වසරේදී සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිට වූ නමුත් සිවිල් යුද්ධය දිගටම පැවතියා. ඒත් සමග රටේ පැවති ව්‍යාකූල තත්ත්වයේ අතරතුර තලිබාන් ව්‍යාපාරය මතුවන්නට වුණා. 90 දශකයේ මුල් කාලය ඇතුළත පාකිස්තාන් සහ ඇෆ්ගනිස්තානයේ තලිබාන්වරු සිය බලය පතුරවමින් සිටියා. ඔවුන් දූෂණයට එරෙහිව සටන් කරන බවටත් රටේ ආරක්ෂාව තහවුරු කරන බවටත් ජනතාවට ප්‍රතිඥා ලබා දුන්නා. දැන් ඔබට පැහැදිලි ඇති 2001 වසරේ ඇමරිකානු ආක්‍රමණය සිදුවෙන්නට කලින් ඇෆ්ගනිස්තානයේ ගැටුම් පැවතීම ගැන. කොහොම වුණත් 2001 සැප්තැම්බර් 11 වෙනිදා ප්‍රහාරයට අල් කයිඩා සංවිධානයේ එවක නායක ඔසාමා බින් ලාඩන් වගකිව යුතු බවට ඇමරිකාව හඳුනාගත්තා. කෙසේ වෙතත් ඇමරිකාවේ එවක ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් එවක තලිබාන් නායක මුල්ලා මුහමඩ් ඕමාර්ට දැනුම් දුන්නේ ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටින අල් කයිඩා නායකයින් සියලු දෙනාම ඇමරිකාවට බාර දෙන ලෙසයි. තලිබාන් සංවිධානය බින් ලාඩන් ඇමරිකාවට බාර දීම ප්‍රතික්ෂේප කළා. ඒ හේතුවෙන් එම කණ්ඩායම් පරාජය කිරීම සඳහා සැප්තැම්බර් 11 වෙනිදා ප්‍රහාරයෙන් මසක් ගත වූ පසු ඇෆ්ගනිස්තානයට එරෙහිව එක්සත් ජනපදය සිය ප්‍රහාර දියත් කරන්නට යෙදුණා. එක්සත් ජනපදය සහ ජාත්‍යන්තර හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මාස 2ක් ගත වෙද්දී එහි නායකයින් ඇතුළු සමාජිකයින් පාකිස්තානයට පලා යන්නට වුණා. ඒත් ඔවුන් අතුරුදන් වුණේ නැහැ. ඔවුන් හොර රහසේ සංවිධානගත වන්නට වුණා. මද්‍රව්‍ය ජාවාරම, පතල් කර්මාන්තය සහ බදු එකතු කිරීම මගින් තලිබාන් සංවිධානය ඩොලර් මිලියන ගණන් එක්රැස් කරන්නට වුණා. ඇමරිකාවේ සහාය ඇතිව පිහිටවා ගනු ලැබුණු නව ආණ්ඩුවක් ඇෆ්ගනිස්තානයේ පාලනය බාරගත්තේ 2004 දී. නමුත් තලිබාන් කැරලිකරුවෝ වරින් වර මාරාන්තික ප්‍රහාර එල්ල කරන්නට වුණා. මෙම ගැටුම නිසා ඇෆ්ගන් හමුදාවට මෙන්ම සිවිල් වැසියන්ටද ජීවිතවලින් වන්දි ගෙවන්නට සිද්ධ වුණා. අවසානයේ වසර 10කට පමණ පසු ඔසාමා බින් ලාඩන් එක්සත් ජනපද හමුදාව විසින් ඝාතනය කර ඔවුන්ගේ අරමුණ ඉටු කරගත්තා. ඒ අනුව 2001 පටන් ඇමරිකාව ප්‍රමුඛ විදේශ හමුදා විසින් තලිබාන් කැරලිකරුවන්ට එරෙහිව දියත් කරනු ලබමින් සිටි යුද මෙහෙයුම 2014 දෙසැම්බර් 28 වනදා ඇෆ්ගනිස්තානයේදී නිරවශයෙන් අවසන් කිරීමටයි තීරණය කළේ. 2014න් පසු එක්සත් ජනපදයේ සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තාන පුහුණුකරුවන් සහ උපදේශකයින් ලෙස රැඳී සිටමින් කටයුතු කළා. නමුත් එමගින් තලිබාන්වරුන්ට නැවත නැගී සිටීම සඳහා අවස්ථාවක් උදා වුණා. ඔවුන් භූමිය අත්පත් කර ගැනීම, රාජ්‍ය සහ සිවිල් ඉලක්ක වෙත බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සිදු කළා. කෙසේ වෙතත් වසර කිහිපයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව ඇෆ්ගනිස්තානයට සාමය උදා කර ගැනීමේ ගිවිසුමක් 2020 වසරේ පෙබරවාරියේදී අත්සන් කළා.
පාලනය පවතින කිසිදු ප්‍රදේශයක අල්කයිඩා හෝ වෙනත් අන්තවාදී සංවිධානයකට අවසර නොදෙන බවට තලේබාන් ව්‍යාපාරය එකඟ වූ අතර එක්සත් ජනපදය සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමට ඉන් අනතුරුව එකඟ වුණා. අවසානයේ වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිමාවක් නොමැති ඇෆ්ගන් සංග්‍රාමය නිමා කරන බව පවසමින් තම සියලු හමුදාවන් නැවත ඇමරිකාවට ගෙන්වා ගැනීමට තීරණය කිරීමත් සමග තලේබාන්වරු ඇෆ්ගනිස්තානයේ බොහෝ ප්‍රදේශවල පාලනයත් පත් කර ගැනීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් ලෙසුනුයි ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන්වරු පාලනයට ගෙන ඇති බව. දශක දෙකක පැවති මෙම යුද්ධය හේතුවෙන් ඇෆ්ගනිස්තාන සිවිල් වැසියන් 47,000කට වැඩි පිරිසකගේ සහ ඇෆ්ගනිස්තාන හමුදාවේ 70,000කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වී ගොස් තිබෙනවා. එදා මෙදා තුර ලොව පැවති සෑම යුද්ධයකදීම පළමුව මියගියේ මනුස්සකම. අපේ පැතුමද ඒ මිනිසත්කම සැමදා සුරකිමින් කිසි දිනක ලොවේ කොහේ හෝ මෙවැනි යුදගිනි නොඇවිලේවා යන්නයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වතුපිටිවල මූලික රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද COVID-19 විශේෂ ප්‍රතිකාර ඒකකය අද සෞඛ්‍ය සේවය සඳහා විවෘත කරනු ලැබුවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙව විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු නාවික හමුදා තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් මෙන්ම දෙස් විදෙස් ශ්‍රී ලාංකීය පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වයෙනුයි ආරම්භ කෙරුණේ. ඒ අනුව කෙටි කාලයක් තුළ ඉදිකිරීම අවසන් කර විශේෂ පහසුකම් ස්ථාපනය කිරීමෙන් අනතුරුව අද දින සිට විවෘත කෙරෙන මෙම ප්‍රතිකාර ඒකකය COVID-19 ආසාදිත විශේෂ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 20 දෙනෙකු හට එකවර ප්‍රතිකාර ලබා දීමේ පහසුකම් සහිත ඇඳන් 20කින් සමන්විත වීම විශේෂත්වයක්. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහර ඊයේ රාත්‍රියේ යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය කරනු ලැබුවා. චාරිත්‍රානුකූලව ආරම්භ කළ පෙරහර මංගල්‍යයේ දියවඩන නිලමේවරයා වෙනුවට ඊයේ පෙරහරේ ගමන් කරනු ලැබුවේ නාත දේවාලයේ බස්නායක නිලමේවරයා වන ගයන් හීන්කෙන්ද මහතායි. එමෙන්ම තුන්වන කුඹල් පෙරහරේ කරඬුව වැඩමවීම දළදා මාලිගාවේ ඇත්පන්තියේ සිංහරාජා හස්තිරාජයා විසින් සිදු කරනු ලැබුවා. එහිදී දෑල ඇතුන් ලෙස කැලණිය රජමහා විහාරස්ථානයේ කණ්ඩුල හස්තියා සහ දළදා මාලිගාවේ බුරුම රාජා හස්තියා විසිනුයි පෙරහැරේ ගමන් කරනු ලැබුවේ. එමෙන්ම එම අලි ඇතුන් බතික්වලින් නිර්මාණය කෙරෙනු ඇඳුම් වලින් සරසා තිබීම විශේෂත්වයක්. ජනතා සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන මෙවර දළදා පෙරහැර මංගල්‍ය එළඹෙන 23 වනදා දක්වා පවත්වනු ලබනවා. ඒ අනුව අද දිනේදී 4 වන කුඹල් පෙරහැරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ. දෙපා වාරුව නැතත් හදවතේ වාරුවෙන් නැගී සිටි දිරිය කාන්තාවකගේ කතාවක් මේ. ඇය දිව යනවා කිසිවෙකු නොසිතූ වේගෙන් ජීවිතේ ලද සියලුම අඩුපාඩුකම් සියල්ල පසෙ කළා. ඇය තරඟේ. කවුද මේ ඇය? විල්මා රැඩෝල්ෆ්. ඇය ඉපදෙන්නේ 1940 වසරේ ඇමරිකාවේ ටෙන්සී ප්‍රාන්තයේ කුඩා නගරයකදී. ඒ කාලය ඇමරිකාවේ කළු ජාතිකයන් තදින්ම හිරිහැරයට ලක් කෙරුණු කාලවකවානුවක්. ඇතෙන් මේ කාලෙදී කළු ජාතිකයන් වහලුන් විදියටයි සැලකුවේ. ප්‍රේල්ලු සුළු සේවකයෙක් වුණු විල්මාගේ පියාටත් මෙහි කාර්යක වුණු විල්මාගේ මවටත් දරුවන් 22 දෙනෙකු සිටියා. ඉන් 20 වෙනියට විල්මා ඉපදුනේ ඇගේ අනිත් සහෝදර සහෝදරියන් වගේ නෙවේ. උපතින්ම රෝගියෙකු විදියට. නියුමෝනියාව රක්තපාතය විතරක් නෙවේ පෝලියෝ රෝගයෙනුත් බැටකන්න විල්මාට සිදු වුණා. ඒ මොනව වුණත් විල්මාගේ මව කිසිම වෙලාවක විල්මාව තනි කළේ නැහැ. ඇය ගව් ගණන් දුර බෙහෙත් ශාලාවලට විල්මාව එක්ක ගියා. දූවිල්න කාන්සිය බඩගින්න මේ හැම දෙයක්ම විඳ දරාගෙන. ඒ අතර විල්මාට අධ්‍යාපනය ලබා දෙන්නත් විල්මාගේ මව අමතක කළේ නැහැ. පෝලියෝ රෝගය උත්සන්න වීමත් නිසා දෙපා වාරු නැති විල්මා පාසලේ ළමුන්ගේ සමච්චලයට විතරක් නෙවේ සුදු කළු වර්ගවාදයෙන්ද නොයෙකුත් පීඩා වින්දා. ඒත් දෛවය ඒ සියල්ල වෙනස් කළේ ටිකෙන් ටික පෝලියෝ රෝගයේ සුව අතට හරවා ඇගේ දෙපායට නැගිටින්න ශක්තිය ලබා දෙමින්. ඔව්, ඇය අමාරුවෙන් ඇවිදින්න පටන් ගත්තා. කොර ගසමින් වුණත් විල්මා ක්‍රීඩා කරන්නටත් යොමු වුණා. ඉතින් දවසක් ඇගේ පාසලේ ක්‍රීඩා උත්සවයක දුවන තරගයකට සහභාගී වෙන්න විල්මාට අවස්ථාව ලැබෙනවා. ඒ තරගයේ බලාගෙන උන් විල්මාගේ අම්මා කවදාවත් විශ්වාස කළේ නැහැ.
තමන්ගේ ලෙඩ කෙල්ලට ඒ තරම් වේගෙන් දුවන්න පුළුවන් වේ කියලා. ඇය කෑගැසවා අවසානයේ ඇය ඉන් ජයගත්තා. එතැනින් නොනැවතුණු ඇය නොපසුබට වීර්යෙන් ඔලිම්පික් තරඟ දක්වා දුරක් සිය වාරු නැති දෙපාවලින් දිව ආවා. ඔලිම්පික් රන් පදක්කම්වලින් ඇය ඇමරිකාව බබලවන්නටත් ලොව වේගවත්ම ගැහැනිය ලෙසින් අභිසෙස් ලබන්නටත් අවසානයේ විල්මාට හැකි වුණා. ඔව් ඒ ඇගේ කතාව. කොරගසා ඇවිදින ඇගේ කතාව. වැඩකට නැතැයි පොළවටත් බරකැයි හංගඩු ගැසූ ඇගේ කතාව. ඒ වගේම ඒ ලෝකයක් දිනාගත් ගැහැනියකගේ කතාව. හිතන්න නැති බැරිකම්ළඟ අග හිඟකම්ළඟ ජීවිතය කොයි තරම් නම් පසු බසිනවද. මේ තාක් දුරක් එද්දී විල්මා ලෝකයාගෙන් නොඇසූ කතාවක් නැහැ. නොලද නින්දාවක් නැහැ. නමුත් එදා ඇයට නින්දා කිරුවන් ඇයටම ජයගෝෂානංවන්න තැනටම ඇගේ ධෛර්ය ඇයව ගෙන එනු ලැබවා. ඉතින් කාලයට ඉඩ දෙන්න. හැමදේම ඉවසන්න. දිනක සටහන් නිමාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි අවධානය. හෙට අගෝස්තු 17 වෙනිදා කර්නල් හෙන්රි ස්ටිල් ඔල්කට්තුමන්ගේ ප්‍රධානත්වයෙන් යුත් බෞද්ධ පරම විඤ්ඥානාර්ථ සංගමය විසින් 1886 වසරේ නොවැම්බර් මස පළමු වැනිදින පිටකොටුවේදී ආරම්භ කරන ලද බෞද්ධ ඉංග්‍රීසි පාසල ආනන්ද විද්‍යාලය යනුවෙන් නම් කර ඇත්තේ 1895 වසරේ අගෝස්තු මස 17 වන දිනයි. කොත්මලේ ජලාශයෙන් මංගල දේවර නිකුත් කරනු ලැබුවේ 1985 වසරේ අගෝස්තු මස 17 වන දිනයි. මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු පළමු වරට මිය ගොස් ඇත්තේ 1886 වසරේ අගෝස්තු මස 17 වන දිනයි. එම අනතුරින් බ්‍රජට් රිස්කෝල්ගේ නැමැති කාන්තාවක් මරණයට පත්ව ඇති අතර මහා බ්‍රිතාන්‍යයේ මෝටර් රථයක ගැටීමෙන් පදකයෙකු මියගිය පළමු අවස්ථාවද එය වනවා. ඒත් සමගින් ශ්‍රද්ධා රූපහණී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුයමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.